ඔබ එකතු වෙන ආදරණීය ජීවිතය සමගින් අපි නිරෝගීත්වය ගැන ගොඩක් වෙලාවට කතා කරනවා විශේෂයෙන්ම මේ කාල සීමාවෙදී අපි හරි කැමැති ඒ පිළිබඳ දැනගන්න. ඒ නිසා අපි අද විශ්වාස කරනවා ඔබට මේ කතා බහ ගොඩක් වැදගත් වේවි කියන කාරණය. විවිධ අනතුරු සිදු වෙනවා විශේෂයෙන්ම දරුවන්ට වැඩිහිටි පාර්ශවයට වෙන්න පුළුවන්. ඉන් අනතුරුව ශරීරයේ යම් යම් අංගයන් වලට විවිධ ආකාරයේ හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊට කඩ තියෙනවා. ඉතින් ඒ නිසා නැවත මේ දේවල් යථා තත්ත්වයට පත් කර ගන්නට තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තියෙන ලෝකයක අපි හඳුන්වා දෙනවා වෛද්‍ය විද්‍යාත්මකව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳව. ඒ නිසා අපි අද දවසේදී ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ ප්ලාස්ටික් සැත්කමක් කියන්නේ මොකක්ද? මේ තුලින් සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයන්ද සහ ප්ලාස්ටික් සැත්කම් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ මොන වගේ හේතු තියෙන පිරිසකටද නැත්නම් උත්පත්තියෙන් ඇතිවන විකෘතතාවයන් යථා තත්ත්වයට පත් කරගන්න හැකියාවක් තියනවද? මේ ආදී සියලු කරුණු පිළිබඳව අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතා බහට අද දවසේදී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කර්නල් කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන්ව. ආයුබෝවන් සුබෝදෑසන. ආයුබෝවන් සමත්. අපි ප්ලාස්ටික් සැත්කම් කියන කාරණය අහලා තියෙනවා වෛද්‍යතුමනි. හැබැයි අපි විශේෂයෙන්ම දන්නේ නැහැ මොකක්ද මේ ප්ලාස්ටික් සැත්කමක් මගින් සිදුවන්නේ කියන කාරණය. විශේෂයෙන්ම මම කැමතියි ඔබතුමාට මුලින්ම ප්‍රවිෂ්ටය ලබා දෙන්න මේ ප්ලාස්ටික් සැත්කමක් කියන්නේ මොකක්ද? මොකක්ද මේන් සිදුවන කාර්යභාරය? ඔව් ඇත්තටම සමාධි ප්ලාස්ටික් සැත්කමක් කියන්නේ සැත්කමම තමයි. ඒකෙදි විශේෂත්වයක් දක්වන දැන් අපි ඒකද ඔබ දැන් හැමෝම අහන ප්‍රශ්නේ ප්ලාස්ටික් පාවිච්චි කරනවද කියලා. එහෙම ප්ලාස්ටික් පාවිච්චියක් නැහැ. අර ප්ලාස්ටික් කියන නම ඇවිල්ලා තියෙන ඇත්තටම ග්‍රීක භාෂාවෙන් ප්ලාස්ටිකස් කියලා කියන්නේ ව්‍යුහය හා පෙනුම ඇති කිරීම. ඒතර ඒ හා සම්බන්ධ ශල්‍ය වෛද්‍ය විද්‍යාව තමයි ප්ලාස්ටික් සර්ජරි කියන්නේ. ඒතකොට ඒ කාලේ ප්ලාස්ටික් තිබුණෙත් නැහැ ඇත්තටම. මේ ශාස්ත්‍රීය කාලේ ඉඳලම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පැවතෙනවා. එතකොට ඒකට කිසිම ප්ලාස්ටික් සම්බන්ධයක් නැහැ. ඉතින් හැම අර ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය නැවත ගොඩනැගීම තමයි අපි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවදී කරන්නේ. ඉතින් ඒක ගොඩාක් බහුවිධ ක්‍රමවේද තියෙනවා. ඒ වගේම සෑහෙන පරාසකුත් තියෙනවා. ඔය විදිහට ප්ලාස්ටික් සැත්කමක් මගින් සිදුවන්න ඕන වගේ කියන කාරණාවන් සහ ඒ ආශ්‍රිත වෙන්නේ ඔය සිදුවීම් තමයි. වෛද්‍යතුමනි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් අපි දැන් උත්පත්තියෙන් තියෙන විකෘතිභාවයකදී නැත්තම් සිදුවන අනතුරක් මගින් නැතිවන යම් යම් දේවල් නිසාද අපිට ප්ලාස්ටික් සැත්කමක් කරන්නට සිදුවන්නේ කියන කාරණේ. ඒ නිසා අපි කතා කරමු මේ ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙන්නේ ඇයි? මොන වගේ හේතු කාරණා මතද ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙන්න කෙනෙක්ට රෝගියෙකුට හැකියාව ලැබෙන්නේ? ඔව් ඇත්තටම ප්ලාස්ටික් සැත්කමක් කරන්න අවස්ථා ගොඩකදී අවශ්‍ය වෙනවා. උදාහරණයක් අපි පොඩි කාලේ ඉපදෙච්ච ළමයෙක් ඉපදෙච්ච ගමන් ඉඳලා පටන් ගත්තොත් දැන් ගොඩක් බබාලා උප්පත්තියේදී එක අවයවවල විෂමතා තියෙන්න පුළුවන්. විශේෂයෙන් බාහිර අවයවවල මම කතා කරන්නේ. අභ්‍යන්තර අවයවවල විෂමතා තියෙනවා. ඒ කියන්නේ හෘද වස්තුව, වකුගඩු වගේ ඒවා වෙනම විශේෂඥ වෛද්‍යවරු ඒවට ශල්‍ය කර්ම ලක් කරනවා. දැන් බාහිර අවයවවල තියෙන විශේෂ වෙනස්කම් තියෙනවානේ. මම උදාහරණයක් කිව්වොත් සමහරක් වෙලාවට ඉපදෙනකොටම කනක් නැහැ. ඒක කනක් නැත්තම් කුඩයි, නැත්තම් ඇදයි. නැත්තම් නහය ඇදයි. ඇඟිලි වැඩිපුර තියෙනවා. ඇඟිලි එක්කම එකට බද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඔය වගේ පෙනුමෙන් ඇතිවෙන විෂමතා. ඒ වගේ ඒවා නිවැරදි කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉඳලා පටන් ගත්තාම දැන් පොඩි බබාලා ඊට පස්සේ ලොකු වෙනකොට වැටෙනවා ගොඩක්. ඒ වැටෙන අවස්ථාවක අවුරුදු 2-3 වෙනකොට හරියට අනතුරු කරගන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේදී අනතුරු වලින් වෙන්න පුළුවන් පෙනුමට වෙන හානිය අවම කරන විදිහට ප්ලාස්ටික් සැත්කම් කරන්න පුළුවන්. තව ඉපදෙනකොට තල්ල බෙදලා තියෙනවා, තොල බෙදලා තියෙනවා. ඒ වගේ විකෘතිතා ඇති කරන ඒවා ඔක්කොම නිවැරදි කරන්න පුළුවන්. තව අනතුරු වෙනවා නිකම් වැඩිහිටියන්ටත්. ඒකට ඒ අනතුරු එක එක විදිහට වෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් මෝටර් රථ වාහන අනතුරු. එතකොට කාර්මික අනතුරු. දැන් වෙනත් කලකෝහල ඇති කරගත්ත නිසා ඇතිවන අනතුරු. ඒ සෑම අනතුරකින්ම තමන්ගේ පෙනුමට හා ක්‍රියාකාරීත්වයට හානියක් වෙන අවස්ථාවලදී ප්ලාස්ටික් සැත්කම් වලින් ඒකට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. මම එක උදාහරණයක් ඕනනම් කියන්නම්. දැන් අපි කවුරු හරි රණ්ඩු සරුවලක් ඇති වෙලා පිහකින් අත කැපෙනවා. ඒතර අත කැපුණාම ඒක අතේ එතන පෙනුමට වැඩි වැදගත් වෙන්නේ ඒ අවස්ථාවේදී අතේ ක්‍රියාකාරීත්වය. ඒතර අතේ ඔයා දන්නවා ඇඟිලි වල ස්නායු තියෙනවා, තන්තු තියෙනවා, ලේනහර තියෙනවා, අස්ථි තියෙනවා. ඒ ඔක්කොම අවශ්‍යයි අපේ අත ක්‍රියාකාරීත්වය. ඒතර ප්ලාස්ටික් සැත්කමක් කියලා කියන්නේ දැන් මේ තිබිච්ච තත්ත්වෙම මේ ව්‍යුහය ආපහු අපි ප්‍රතිසංස්කරණය කරනවා ක්‍රියාකාරීත්වය එන තැනටම. ඉතින් තව මම කිව්වොත් අවශ්‍ය වෙන අවස්ථා පිළිකා සැත්කම් වලදී දැන් පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු පිළිකාවක් ඉවත් කරනවා. දැන් එතකොට හිතන්නකෝ හනුවේ පිළිකාවක් කියලා. ඒක අපේ ඒතර මුළු පැත්තම අයින් කරනවා මේ පිළිකාව අයින් කරන්න ඕනේ හින්දා. එතකොට ඒක කෙනාට පෙනුමට කැතයි. කතා කරන්න බෑ. කෑම කන්න බෑ.
ඒතකොට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ පාන්න දෙනවා. පිළිකාවෙන් අයින් වෙලා ජීවත් වුණාට අර ප්‍රශ්න ටික ඊට වැඩිය බරපතල වෙන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒතකොට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු එතෙන්දි කරන්නේ ඒ ව්‍යුහය එක්ක අස්තියක් කකුලෙන් අරගෙන හරි පටක වෙන තැනකින් අරගෙන බද්ධ කරලා තමන්ගේ ක්‍රියාකාරීත්වය ඇති වෙන විදිහටයි පෙනුම යම් කිසි දුරකට හරි යථා තත්ත්වයටපත් කරන්න පුළුවන් වෙන විදිහකට ඒක පිළිසරණක් වෙන එක. ඒ වගේ පිලිස්සුම් තියෙනවා. ඒ වගේම තව ගොඩාක් තියෙනවා කරස. විවිධ හේතු කාරණාවලට අපිට ප්ලාස්ටික් සැත්කම් ප්‍රයෝගී කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි ඔබතුමා කියවා මේ දරුවන්ගේ විකෘති භාවයන් උත්පත්තියේදී ඇතිවන විකෘති භාවයන් වලට ප්ලාස්ටික් සැත්කම් කරන්න පුළුවන් කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට දැන් ඔහුගේ හෝ ඇයගේ දුවට පුතාට මෙවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් වයස් කාල සීමාව කොයි වගේද අපිට නිවැරදිව ප්ලාස්ටික් සැත්කමකට භාජනය කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ වයස් කාණ්ඩයේ යටතේද? ඒක ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් වැහුවේ. මොකද දැන් අපි ගාවට එනවා මම කිව්වොත් සමහරක් වෙලාවට බබා ඉපදිච්ච ගමන්ම යම් කිසි ව්‍යාකූලතාවයක් තියෙනවා කියලා හිතන්නකො තොල බෙදිලා හරි කණක් නැහැ. ඉතින් මේ සමහරක් වෙලාවට මේ අඹසැමි වල තමන්ගේ දෙමව්පියන්ට නන්දමාමට උනත් ළමයාව හංගගෙන පෙන්වන්න නැති අවස්ථාව ඇවිල්ලා අපි ගාවට මුලින්ම එනවා මේක ඉක්මනට හදලා දෙන්න කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නෑදෑයන්ට උනත් බබාව පෙන්වන්න. මොකද අර තියෙන අපේ සමාජයේ තියෙන මේ විදිය. එතකොට එහෙම වුණාම දැන් අපි ඔයා කිව්වා වගේ සමහරක් සත්කම් ඉපදිච්ච ගමන්ම කරන්න බෑ. සමහරක් සත්කම් පුළුවන්. ඉතින් සමහරක් සත්කම් වලට කාල සීමාවක් යනවා. උදාහරණයක් කිව්වොත් ඒ බබා ඉපදිච්ච ගමන්ම නිර්වින්දනය කරන ඒකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් chance එක වැඩි. එතකොට ඒගොල්ලන්ට සමහරට අපි අවුරුද්දක් විතර කල් දානවා. දැන් තව සමහරක් වෙලාවට අපිට අවශ්‍ය වැඩෙන අවශ්‍යතා තියෙන දැන් උදාහරණයක් කිව්වොත් කණක් නැහැ කියන්නකො. කණක් අපි හදන්නේ තමන්ගෙම ඉලෑටවල කාර්ටිලේජ් අරගෙන. ඒතකොට මේ බබා චූටි කාලේ ඉලෑටවල කාර්ටිලේජ් මෝරලා නැහැ. ඒතකොට අපිට එතනින් එක. ඒතකොට එයා පොඩි කාලේ තියෙන කන නෙවෙයි ලොකු වුණාම. ඒතකොට ලොකු වුණාම අපි දැන් පොඩි කාලේ කනක් හැදුවොත් එයාගේ අනික හොඳ පැත්තේ කන ලොකු වෙනවා මේක ලොකු වෙන්නේ නැහැ. ඒතකොට එයාගේ කන් දෙක සයිසස් දෙකක් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. ඒතකොට තව කෙනෙක් පොඩි අවස්ථාවේදී බබාලට ඔක පරිස්සම් කරගන්න තේරුම් නැහැ. ඇදලා දාන්න පුළුවන්. අපි හොදපු ඩ්‍රෙසින් එක ඇදලා දාන්න පුළුවන්. ඒ වගේ ඒකට අපිට සංකීර්ණතාවලට මුහුණ පාන්න දෙනවා. ඒ කියන්නේ තේරුම් වෙන වයස වෙනකන් ඉන්න වෙනවා. ඒ වගේ හින්දා සමහරක් ඒවා අපි කල් දානවා සමහර අවුරුදු 14 15 වෙනකන් කරන්නේ නැහැ. ඉතින් උතෙන්දී ප්‍රශ්නයක් එනවා. දැන් ඉස්කෝලේ යන්න අම්මලාට ඕනේ සමාජයට බබාව පෙන්වන්න ඉස්සෙල්ලා ඉස්කෝලේට සමහරට ඇතුළත් කරන්න ඉස්සෙල්ලා මොකද ළමයින් සමහර නම් දානවා. ඒකට හරි සෝෂල් ප්‍රශ්න හරියට තියෙනවා. ඉතින් ඒකින්ද අම්මලා සමාජගත වෙනකොට එන ප්‍රශ්න වැඩි. ඉතින් අම්මලාට ඉක්මන් කරන්න ඕනේ. ඒකට ඉතින් අපි ඒගොල්ලන්ට පහදලා දෙනවා. ඒක ළමයාට තේරුම් කරලා දීලා සමහරව අපි විදුහල්පතිවරුන්ට ලියුම් පවා දෙනවා. කොණ්ඩේ වවන්න ඉඩ දෙන්න මේ ළමයාට කියලා අර කන වහගන්න අපි හදන කාලේ එනකන්. ඒ වගේ අවස්ථා දෙනවා. ඉතින් ඒක එක කාල සීමාවල තමයි කරන්නේ. දැන් අපි ඔය කතා කරේ උත්පත්තියේදී ඇතිවන විකෘතිභාවයන් සහ යම් යම් විකෘතිභාවයන් එක්ක ඔබ හෝ ඇය හෝ නැත්නම් ඔබේ දුව දරුවන් වෙන්න පුළුවන් ඉන්න කෙනෙක් නම් කොහොමද වයස් කාල සීමාව තේරුම් අරගෙන වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කියන කාරණේ. වැඩිහිටි පාර්ශවයේ අපි දකින්නනේ වෛද්‍යතුමනි ගොඩක් වෙලාවට විවිධ අනතුරු අර කලින් කිව්වා වගේ විවිධ අනතුරු සිදු වෙනවා. දැන් මෙහෙම අනතුරක් සිදු වුණාන් පසුව සාමාන්‍යයෙන් අපි අර ඔබතුමා කිව්වා වගේ අත කැපීමක් වැනි තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම කාල සීමාවකදී දැන් තුවාලයක් හෝ වෙන්න පුළුවන්. ඒක සුවවීමෙන් අනතුරුවද අපි ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙන්නේ නැත්නම් යම් කාල සීමාවක් ඉන්න ඕනද කොහොමද ඒ කාරණේ සිද්ධ වෙන්නේ? කොහෙත්ම නැහැ. අපි කැමති මුලින්ම ප්ලාස්ටික් සැත්කම වලට භාජනය කරන්න. මොකද ඒ අවස්ථාවේ අනතුරු හින්දා වෙන පටක වලට වෙන හානියෙන් යම්කිසි පටක ප්‍රමාණයක් අපිට අවශ්‍යතාවය වලට යොදවා ගන්න පුළුවන් ප්ලාස්ටික් සැත්කමට. එතකොට ඒගොල්ලෝ පරක්කු වෙලා આવතින් සමහරක් දන්නේ නැති කෙනෙක් ඒ පටක ඉවත් කරන්න පුළුවන් මේ වැඩක් නැහැ කියලා. මොකද සමහර පටක ගැලවිලා ගිහලා තියෙන්නේ. මොකද අමුද්‍රව්‍ය හරියට අර ස්පෙයා පාර්ට්ස් කියලා කියන්නේ ඒ වගේ අපි පාවිච්චි කරන අවස්ථා තියෙනවා තමන්ගේම පටක ඒ අවස්ථා. ඉතින් අපි ගොඩක් කැමති අමතුරක් වෙච්ච අවස්ථාවෙම එනවනම් මොකද ඒතර ප්‍රතිඵල හොඳයි. ඔබට නම් එවැනි සිදුවීම් මං හිතන්නේ ඔබ සේවය කරන රෝහල මගින්ම ඒ අත්දැකීම් ලැබිලා ඇති. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු ඒ තොරතුරු පිළිබඳව. මොකද එහෙම ආයතනයක ඔබ සේවය කරන ආමි හොස්පිටල් එක එහෙම ආයතනයක ඔබ සේවය කරනකොට ඔබට විවිධ අත්දැකීම් ඇති ඒ පිරිසත් එක්ක වැඩ කරන ආකාරයත් එක්ක. ඇත්තටම සමාධිය දැන් අපි යුද්ධ කාලේ තිබිච්ච තරම් අනතුරු නැහැ. ඉතින් ඒකේ තිබිච්ච අනතුරු වෙනම වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන් අනතුරු ප්‍රමාණයක් නැතිුනේ. දැන් ඇත්තටම කොළඹ යුද හමුදා රෝහලේ අපි සාමාන්‍යයෙන් එදිනදා අනතුරු වලට ප්‍රතිකාර කරනවා. එතකොට අපි යුද හමුදා සෙබලියෙක්ට පමණක් නෙවෙයි තමන්ගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයාට දෙමව්පියන්ට දරුවන්ට ඒ හැමෝටමයි විශ්‍රාමික සෙබලියන්ට
සේවය සපයනවා. ඒ වගේම දැන් විශේෂයෙන් මම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් නාවික හමුදාවටයි ගුවන් හමුදාවටයි නැහැ. ඉතින් ඒ ගුවන් හමුදා නාවික හමුදාවේ සෙබලියොත් යුද හමුදා රෝහලට පැමිණෙනවා සේවය ලබා ගන්න. ඉතින් එතෙන්දී අර අපි සාමාන්‍ය මේ සමාජයේ තියෙන අනුතුරු ටිකම තමයි දැන් අපි කරගෙන යන්නේ. නමුත් බොහෝ අත්දැකීම් ඇති මෙහෙම ප්ලාස්ටික් සත්කම් කිරීමට නේද ඔබතුමාට විවිධ ආකාරي අපි අර පහුගිය කාල සීමාවේදී යුද්ධ කාල සීමාවේදී වුණත් අපි ඒ අත්දැකීම් සහිතව නිසා තමයි වෛද්‍යතුමන්ගේ උපදෙස් ඔබටත් ලබා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ප්ලාස්ටික් සත්කමක් පිළිබඳ නිවැරදිව තොරතුරු අද දවසේදී දැනගන්න. වෛද්‍යතුමනි විශේෂයෙන්ම මේ ශල්‍ය ක්‍රම තියෙනවනේ විවිධ ක්‍රම තියෙනවා. මම කැමතියි මේ ප්ලාස්ටික් සත්කම් කරන විවිධ ශල්‍ය ක්‍රම ගැන පොඩ්ඩක් අපි දැනුවත් කරගන්න. ඒ කියන්නේ අපි සත්කම් අපිට රූප සටහනක් තියෙනවා. ඔව් දැන් උදාහරණයක් කිව්වොත් අපි ඕපන් සර්ජරි එන්ඩොස්කෝපික් සර්ජරි පුළුවන්. අපිට බලන ගමන් කතා කරන්න පුළුවන්. දැන් සමහරට ඔය පෙන්නන සත්කම් අපි යුද හමුදා රෝහලේ විතරයි දැනට ලංකාවේ පවතින්නේ. කැමරාවක් මාර්ගයෙන් අතේ කරන ස්නායු සත්කමක් ඔය. දැන් මේක පෞද්ගලික අංශයවත් ලංකාවේ නැහැ දැනට. ඒ කියන්නේ යුද හමුදා රෝහලේ පමණයි තියෙන්නේ. ඉතින් යුද හමුදාවට අතින් ගොඩක් තාක්ෂණයක් තියෙනවා. ඒකෙදි අපි කිසිම කැපුමක් යොදන්නේ නැහැ. පොඩි සිදුරක් යොදලා කැමරාවක් සහ උපකරණ ඇතුළත් කරලා අතේ ওই ස්නායු තෙරපීමක් රිලීස් කරන අවස්ථාවක් වෙ පෙන්වන්නේ. එතකොට මේකේ වාසිය තියෙන්නේ ඉක්මනට පහවදාම වුණත් මේ සෙබලට හෝ සෙබලියට එයාගේ අම්මට තාත්තට මේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඒතර මහුම් කපන්න දෙයක් නැහැ. අත තුවාලයක් නැහැ. ඉතින් අර සේවයට නැවත පැමිණීමේ කාලය ඉක්මන් කරනවා. ඒ වගේම කැක්කුමක් වේදනාව වෙන ප්‍රමාණය හරිම අඩුයි. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ තව අපි ඕපන් සර්ජරිස් කරනවා. එතකොට තව හිරිවට්ටලා කරන අවස්ථාවක් තියෙනවා. නැත්නම් පූර්ණ නිර්වින්දනයටද නැත්නම් පිටකොන්ද ඉන්ජෙක්ෂන් ගහලා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ ඇත්තටම නිර්වින්දනය කරපු ඒවා. දැන් සමහරකට අතේ ඔපරේෂන් එක කරනවා නම් අපි බ්ලොක් එකක් ඒ කියන්නේ ඒ අත විතරක් හිරිවට්ටලා කරන අවස්ථා තියෙනවා. එතකොට ගොඩක් වෙන රෝගී තත්ත්ව තියෙන කෙනෙක්ට නිර්වින්දනය කරන්න අපහසු කෙනෙක්ට වගේ නම් ඒ වගේ සත්කමකට භාජන වෙන එක ගොඩක් ඒක රෝගියාට වෙනස් වෙන්න පුළුවන් තියෙන දේවලුත් තොරතුරුත් එක්ක. දැන් ඔබතුමා අර කලින් කතා කරනකොට දැන් අපි මේ කතා කරගෙන ආපු මාතෘකාවෙන් චුට්ටක් බැහැර වෙනවා. ඔබතුමා කතා කරා මේ කොස්මෙටික් සර්ජරි නැත්නම් අපි කියන ඔය රූපලාවන්‍ය සත්කම් පිළිබඳව කතා කරා. අපි ගොඩක් වෙලාවට දකිනවා මේ විදිහේ රූපලාවන්‍යත් එක්ක අපි විවිධ රටවල් වල තාක්ෂණයත් එක්ක දියුණු වෙලා ඒ දේවල් කරනවා. නමුත් ලංකාවට තාම මේ දේවල් ලොකුවටම අපි කතා කරන්නේ නැහැ. නමුත් මම කැමතියි මේ වගේ මේ රූපලාවන්‍ය සත්කාරයන් වලට නැත්නම් රූපලාවන්‍ය අපි ලස්සන වෙන්න හැමෝම කැමති. ඒ වගේ විවිධ අවයවයන් මොහොනේ හදාගන්න ප්ලාස්ටික් සත්කම් අපි කරනවා අහලා තියෙනවා. නමුත් ලංකාවේ ඒ තත්ත්වය කොහොමද වෛද්‍යතුමනි බහුලව තියනවද නැත්නම් තවම ඒක ක්‍රමයෙන් දියුණු වෙන ගමන්ද කොහොමද? බහුලව තියනවා කියන්න පුළුවන්. ඇත්තටම මොකද රූපලාවන්‍ය සත්කමකට භාජන වෙන කෙනෙක් කවදාවත් මම ඒක කරගත්තා කියලා කියන්නේ නැහැ. ඒකෙන්ද ගොඩක් දන්නේ නැහැ. පේන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. තමන්ගේම ස්වභාව ධර්මයේ තිබිච්ච රූපලාවන්‍ය පෙනුමක් කියලා පෙන්වන්න හදනවා. ඒකෙන්ද ඒක අර මේ සමාජගත වෙන ප්‍රමාණය අඩුයි. දැන් අනතුරක් වුණාම වගේ හැමෝටම කියලා කියනවා මම මෙහෙම වුණා කැපුණා මේක මම හදාගත්තා කියලා පෙන්නනවා. අර වගේ දේවල් පෙන්වන්න නැති හින්දා ඒක දන්නේ. ඒ වුණාට රූපලාවන්‍ය සත්කම් හැම දෙයක්ම ලංකාවේ මේ වෙනකොට සිද්ධ වෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට ඒවා සිද්ධ වෙන්නේ පෞද්ගලික අංශයේ. මොකද අපි ආණ්ඩුවෙන් වියදම් කරන්න බෑ රූපලාවන්‍ය සත්කම් වලට. මොකද මේක අපි තියන්නේ ෆ්‍රී හෙල්ත් සිස්ටම් එකක් නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් හැම රූපලාවන්‍ය සත්කමක්ම වගේම ලංකාවේ සිද්ධ වෙනවා. හරි. අපි තව තොරතුරු කතා කරනවා ප්ලාස්ටික් සත්කම් පිළිබඳව වෛද්‍යතුමා සමග. අපි වෙලාව බලන්න ඕන. වෙලාව බලලා ඉක්මනින් එකතු වෙමු. හොඳයි. අපි කතා බහ කරන්නේ ප්ලාස්ටික් සත්කම් කරන ආකාරය සහ කොයි ආකාරයෙන්ද ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුත්තේ කියන කාරණය. රූපලාවන්‍ය සඳහා තියෙන ප්ලාස්ටික් සත්කම් පිළිබඳව අපි කතා කරා. වෛද්‍යතුමනි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට අපිත් එක්ක කාන්තාවන් ගෘහණියන් එකතු වෙලා ඉන්න ලස්සන වෙන්න හැමෝම කැමති නිසා මම කැමතියි තවත් අපි තවදුරටත් ඒක විග්‍රහ කරනවා නම් දැන් ප්ලාස්ටික් සත්කමක් කරන්න දැන් රූපලාවන්‍ය සත්කමක් කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කොහොමද අපි ඒකට ඉදිරිපස සහ පිටුපස කියන දෙපාර්ශ්වයේම සලකා බලන්නට අවශ්‍ය
අවශ්‍ය වෙනවනේ අපි කොහොමද ඉදිරියට අපිට මොන වගේ දේවල් වෙනවද නැත්නම් අපි තිබුණු විදිහටම තව ලස්සන වෙනවද තව මොකක්ද මේකෙන් වෙන අතුරු ආබාධත් එක්ක යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවේද කියන කාරණේට ගොඩක් අයට බියක් දක්වනවා. ඒ නිසා මම කැමති දැන් රූපලාවන්‍ය පැත්තෙන් විශේෂයෙන්ම මොහොනටනේ ගොඩක් අය කැමැත්තෙන් ඉන්නේ ලස්සන කරගන්න. ඒ වගේ තත්වයකට යනවා නම් මේ සත්කමක් කිරීම මගින් යම්කිසි අතුරු ආබාධයක් පසු කාලීනව දැනෙයිද? මෙහෙම සමාජ දැන් තියෙන දියුණු මේක වෛද්‍ය විද්‍යාවත් එක්ක ඒවට බිය වෙන්න නම් කිසිම අවස්ථාවක් නැහැ. ඒක හැමදාම සිදුවෙන ශල්‍ය කර්ම මේවා. රූපලාවන්‍ය සත්කම් කරන අපි දෙකොටසක් තියෙනවා. එකක් දැන් සමහරට ඔයාගේ පිහිටි අවයවයකට අකමැති වෙන්න පුළුවන්. ඒක තව කෙනෙක්ට තියෙනවා තමන්ගේ අවයවයේ පොඩි ඇදයක් හරි ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ওই දෙකොටසම ආයිත් වෙන රූපලාවන්‍ය වලට. ඉතින් එතෙන්දී අපි බලන්නේ අර අපිට ලේසි ඇදයක් තියෙන කෙනෙක්ව හදන්න. අර සමහරක් වෙලාවට අපිට අමාරුයි තමන්ට අවශ්‍ය දේ තමන්ගෙම මූණේ හදන එක. මොකද අපි දන්නේ නැහැ එයාගේ හිතේ තියෙන අවශ්‍යතාවය. ඉතින් ගොඩක් වෙලාවට අපි ගාවට එනකොට පින්තූර අරන් එනවා නළු නිලියන්ගේ මේ විදිහට මට නහය හදලා දෙන්න, මේ විදිහට මට කන හදලා දෙන්න කියලා. ඉතින් ඒක හරි චැලෙන්ජ් එකක් ඒ වගේ ඒවා. ඇත්තටම වෛද්‍යපනේ එහෙම කෙනෙක්ට එහෙම කැමැති පරියට එහෙම අපිට මේ වගේ සත්කමක් කිරීම අනතුරුදායක නැද්ද? එහෙම අනතුරුදායක කියලා කියන්න අමාරුයි. දැන් තාක්ෂණත් එක්ක හරි දියුණු වෙලා තියෙන හින්දා සමහරක් වෙලාවට අපි බලන්න ඕනේ ඒ කෙනාට ඒක අත්‍යවශ්‍ය දෙයක්ද කියන එක. ඒකයි අපිට ඒ කියන දේ ලබා දෙන්න පුළුවන්ද කියන එක. සමහරක් වෙලාවට ඉල්ලන දේවල් අපිට ලබා දෙන්න බෑ. ඉතින් ඒකට ඒ යථා තත්ත්වේ පත් කර අපිට කියලා දෙන්න වෙනවා. දැන් ඔවැනි ප්ලාස්ටික් සත්කමක් කිරීමට මේව වැඩිහිටි පාර්ශවයට වයස් සීමාවක් තියෙනවද? සාමාන්‍යයෙන් අපි වැඩිහිටි පාර්ශවයේ කියන අවුරුදු 60න් එහාට ගත්තත් අපිට පුළුවන් ද මේ වෙනි සත්කමක් කරගන්න නැත්නම් ඊට කලින්ද කොහොමද? නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ. අතන වෙන අපි දැන් සාමාන්‍යයෙන් ඒ සත්කමකට භාජනය කරන්න කලින් එයාට තියෙන වෙන ව්‍යාකූලතා තියෙනවද හැමදේම හොයලා බලනවා. ඒකෝර දැන් ඔයා අහුවගෙන කොයි වයස් සීමාවලද මේ විශේෂයෙන්ම අපි ගාවට එන අය ගොඩක් තරුණ ළමයි එනවා. ඉතින් අර සමහරට විවාහ මංගල්‍යයට කලින් පොඩ්ඩක් යාගුලන්ට අවශ්‍ය දැන් මම උදාහරණයක් වුණා කියන්නම් කන්න සමහරට මෙහෙම වෙලා තියෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ ඒකට. උපතින් ළමයි ඒගොල්ලන්ට ඒක හරි ප්‍රශ්නයක්. ඒතර අපි කන පිළිබස කළා අර සෙට් බෑක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම දැන් බබාලා හම්බුනට පස්සේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඔයා දන්නවා කාන්තාවගේ මේ දෙ තැන්පත් වෙන විදි වෙනස් වෙනවා. පියුරු මේ මව කිරි දුන්නාට පස්සේ වෙනස් හැඩේ වෙනස් වෙනවා. උදර ප්‍රදේශයේ හැඩේ වෙනස් වෙනවා බබාලා තුන් දෙනෙක් හම්බුනට පස්සේ. ඒ වගේ කාන්තාවකට බබාලා තමන්ගේ පවුල සම්පූර්ණ වුණාට පස්සේ ආයත් කලින් තිබිච්ච තරුණ ස්වභාවය ලබා දෙන්න පුළුවන්. ඉතින් ශල්‍ය කර්ම වලට භාජනය කරලා. ඉතින් ඒත් අමතරව තව වයසට ගියාම මුහුණ රැලි වැටෙනවා. බෙල්ල එල්ලෙනවා. බෙල්ලේ රැලි වැටෙක් කරනවා. ඉතින් ඒ හිතකොට තරුණ ප්‍රමාණය ස්වභාවය නැති වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට ෆේස් ලිෆ්ට් එකක් කරලා එහෙම නැත්නම් නෙක් ලිෆ්ට් එකක් කරලා බ්‍රව් ලිෆ්ට් ඒ වගේ එක ශල්‍ය කර්ම විදි තියෙනවා. තමන්ගේ අර තිබිච්ච තරුණ ස්වභාවය ඊටත් වැඩිය හොඳ ස්වභාවයක් ලබා දෙන්න. තාක්ෂණත් එක්ක දියුණු වෙලා තියෙන වෛද්‍ය විද්‍යාත්මක පිළිබඳ පරීක්ෂණ කරලා ඔබට ඒ උසස් මට්ටමින් ඒ විදිහේ සේවාවන් ලබා ගන්න දැන් පුළුවන්කමකුත් ලැබෙනවා. වෛද්‍යමනේ දැන් රූපලාවන්‍ය පිළිබඳව අපි කතා කරා. ඒ වගේම දරුවන්ට උත්පත්තියේදී ඇතිවන විකෘතිතාවයන් ගැන කතා කරා. ඔබතුමා මෙහිම අපි ප්ලාස්ටික් සත්කමක් කරන්න හේතු කාරණා මොනවද කියන කාරණේදී කිව්වා මේ පිලිස්සීම් වැනි තත්වයකදී කරන්න පුළුවන් කියලා. අපි දකින්න සමාජයේ බොහෝ වෙලාවට පිලිස්සුම් තියෙන පිරිස ඉන්නවා. නමුත් ප්ලාස්ටික් සත්කම් වලට යම් පිරිස භාජනය වෙලා තියෙනවා. හැබැයි සමහර අය එහෙම වෙලාන්නේ නැහැ. හැබැයි ඒ පිලිස්සීමකදී වුණත් යම් මට්ටමකද තියෙන පිරිසකටද ප්ලාස්ටික් සත්කමක් කරන්න පුළුවන් නැත්නම් ඕනම කෙනෙක්ට පුළුවන් කමක් තියෙනවා. එතෙන්දී සමාජ දැන් මුලින්ම පිලිස්සිච්ච ගමම්ම කෙනෙක් ආවොත් අපි කැමතියි. මොකද ඒතර අපි මුලින් ඉඳලම එයාට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තාක්ෂණ ක්‍රම මතින් ඒ වෛද්‍ය උපදෙස් ලබා දීලා ප්‍රතිකාර කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න තියෙන ගොඩක් වෙලාවට පිලිස්සීම් ලක් වෙලා තමන් එක්කෝ ගෙදර ඉඳලා බෙහෙත් කරලා නැත්නම් ළඟ රෝහලකින් බෙහෙත් කරලා තුවාල ඔක්කොම හඳුනාට පස්සේ පිලිස්සීමක් හැමදෙස්සෙම අර කැලලක් කෙනෙක් ඇකිලෙන්න බලනවා. ඒතරේ කැලල තියෙන තැන අනුව උදාහරණයක් කිව්වොත් අතේ තිබුණොත් කැලල ඇකිලෙනකොට අත විකෘති වෙනවා. ඒක එයාගේ ඇඟිලි වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. දැන් ඔය අවස්ථාවේ අපි ගාවට එනකොට පරක්කුයි ගොඩක්. ඉතින් අපි ගොඩක් කැමති මුල්ම අවස්ථාව වෙනවා නම් අපිට ඒක වළක්වා ගන්න පුළුවන්. ඒ වළක්වා ගන්න ක්‍රම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගොඩක් තියෙනවා. ඒ දෙන්නෙන් අපිටත් ලෙහෙසි පහසුයි අර රෝගී තත්ත්වයේ ඉන්න රෝගියාටත් ඒක කාර්යක්ෂමව අත වැඩ කරන්න හදලා දෙන්න පුළුවන්. එහෙම කියලා අනෙක් කාට ප්‍රතිසරණ නැතුව නෙවෙයි. ඒතර පරක්කු වෙලා අර කැලලි සංකෝචන වෙච්ච අවස්ථාවේ ඔයගොල්ලෝ දැකලා සමහරට සමාජයේ මිනිස්සු ඉන්නවා මුහුණේ මෙහෙම පැත්තක් ඇද වෙලා කන වේවලා එහෙම අයටත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් ඒකට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඔය දෙකොටසම පුළුවන් ඇත්තටම උදව් කරන්න.
ඔබතුමා කතා කරා පිළිකා වැනි රෝගී තත්ත්වයන් වලට භාජනය වෙච්ච කෙනෙක්ටත් යම් කිසි විවිධාකාරයේ විකෘති තත්ත්වයන් ඇතිවීමේ ඉඩහසර තියෙනවා. එවැනි අවස්ථාවකදී දුනත් ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා. එහෙම එවැනි රෝගියෙක් දැන් පිළිකාවක් වැනි තිබිලා හොඳ වෙච්ච රෝගියෙක්ට එහෙම ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙන එක තවත් අතුරු ආබාධ ලැබෙන දෙයක්ද නැත්නම් ඒක ඇත්තටම යම් කිසි සහනයක්ද උන්ට ලැබෙන්නේ? ඇත්තටම ඒක මානසික සහනයක්. දැන් අපි පිළිකාවක් තියෙන රෝගියෙක්ව ගොඩක් වෙලාවට ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් සාකච්ඡා කළා තමයි තීරණය කරන්නේ මොන ක්‍රමවේදයකටද මෙයාට ප්‍රතිකාර කරන්න කියලා. එතකොට එතෙන්දී එක්කෙනෙක් තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා. ඊට අමතරව පිළිකා ශල්‍ය විශේෂඥවරු, පිළිකා රෝග බෙහෙත් දෙන පැතොලොජිස්ට්ලා, රේඩියොලොජිස්ට්ලා ගොඩාක් විශේෂඥවරු ඉන්නවා. එතෙන්දී තමයි අපි තීරණය කරන්නේ මෙම රෝගියාට හොඳම විදිහ මොකක්ද කියලා. මම ඒක උදාහරණයක් ඔන්නම් පැහැදිලි කරන්න ඔයාලට. දැන් පියවර පිළිකාවක් කියන විශේෂයෙන් අපේ සමාජයේ ගොඩක් තියෙන පිළිකාවක්. ඒතර තරුණ කාන්තාවකට පියවරක් අහිමි වෙනවා කියන්නේ සමාජයේ යට ලොකු මානසික බලපෑමක්. ඉතින් හරිම යාගේ self confidence එක නැති වෙන අවස්ථාවක්. එතෙන්දී අපි තීරණය කරනවා යාගේ පිළිකාවේ ස්වභාවය සහ තත්ත්වය මත මොන ස්ටේජ් එකේ තියෙන කියලා. දැන් ඒක early stage ගන්න අපි එමම අවස්ථාවේ පිළිකා ශල්‍ය වෛද්‍යවරු පිළිකා වයින් කරන ගමන්ම අපි පියවර නැවත ප්‍රතිසංස්කරණය කරන අවස්ථා තියෙනවා. එතකොට එයා ඒ කෙනාට ශල්‍ය කර්මයෙන් පස්සේ කිසිම අඩුවක් නැහැ. පියවරක් අයින් කරයි කියලා නැහැ, පියවරක් ලබා දෙනවා. ඉතින් එතකොට ඒ ශල්‍ය කර්ම නැත්තම් ඉස්සර අපි එහෙම නෙමෙයි හිටියේ. පියවරක් අයින් කරාම ඒ කෙනා සෑහෙන මානසික අතතියකට මුණ පානවා. දැන් තාක්ෂණයත් එක්ක දියුණුවලා තියෙන්නේ. වෛද්‍යතුමනි අවසාන වශයෙන් මම කැමතියි දැනගන්න ගොඩක් වෙලාවට හිතනවා ශල්‍ය කර්මයක් කියලා කිව්වම ටිකක් බයයි හැමෝම මේ වැනි දේවල් කරන්න. ශල්‍ය කියන වචනය වුණත් සමහර අය බියක් දක්වනවා. නමුත් මේ වැනි ප්ලාස්ටික් සත්කම් කිරීම මගින් අපිට අපේ තියෙන දේවල් අපිට විකෘති තත්ත්වයන් ඇතිවීම තුළින් හෝ යම් කිසි දේවල් අපිට අනතුරක් ඇති වුණාම ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා ප්ලාස්ටික් සත්කමක් මගින්. ඒ නිසා මම කැමතියි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න ප්ලාස්ටික් සත්කමක් කරන්න ඇත්තටම බය වෙන්න ඕනේ නැද්ද? නැත්නම් බය විය යුතු කාරණයක්ද? සහ අතුරු ආබාධ කොයි ආකාරයෙන්ද බලපෑවෙන්නේ? ඔව් මෙහෙමයි බය වෙන්න මොනක් ඇත්තටම නැහැ. මොකද අපි හැමදේම හොයලා බලලා එහෙම පොඩි හරි අවදානමක් තියෙනවා නම් ගොඩක් වෙලාවට විශේෂයෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යයෙක් එහෙම රෝගියව ශල්‍ය කර්මයකට භාජනය කරන්නේ නැහැ. ඒතර අතුරු ආබාධ තියෙන්න පුළුවන් කියන්නේ සිහිනතිකරණ එකේ අතුරු ආබාධ. සාමාන්‍යයෙන් ඕනෙම ශල්‍ය කර්මයකට තියෙන අතුරු ආබාධ මෙතෙන්දිත් බලපානවා. විශේෂ අතුරු ආබාධ කියලා දැන් නම් ඇත්තටම නැහැ. මොකද ඒ තරම් අපේ තාක්ෂණය දියුණුවේ දැන්. හොඳයි බොහොම ස්තුතියි අද දවසේ මේ පිළිබඳව අපව දැනුවත් කරන්න ඔබතුමාගේ පැමිණීම අපි බොහොම අගය කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපි කතා බහ කරේ ප්ලාස්ටික් සැත්කමක් කියන්නේ මොකක්ද? ඔබව කොහොමද අපි මේ පිළිබඳව දැනුවත් කරන්නේ සහ ප්ලාස්ටික් සැත්කම් වලට ඔබ භාජනීය විය යුත්තේ මොන වගේ කරුණු කාරණා යටතේද කියන කාරණය තමයි අපි දැනුවත් කරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කතා බහට අපත් සමගින් එකතු වුණු විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යතුමන් කර්නල් කවින්ද රාජපක්ෂ වෛද්‍යතුමන්ට. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. සුබ දවසක් ආයුබෝවන්. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා බහ කරන්න සූදානම් වන්නේ අම්මගේ ආදරය ලැබෙලා දරුවන්ව කොහොමද යහමගටපත් කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි පොඩි දැනුවත් කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා රැඳෙන්න කියලා ආදරණීය ජීවිතයත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු හා උපදේශකතුමන් අජිත් පතිරණ මහත්මයා ජයනිත් සූදානම්. මේ නිසා රැඳිලා ඉන්න අපි විරාමයක් ලබාගෙන නැවත ඔබ මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය තුළින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.